thank you very much. බැද්දේගම කතාවේ එන පුංචි මණිකා මුවැත්තියක් වාගේ යන ගම්මුන් විසින් ප්‍රකාශිත කාරණය ගම්මුන් විසින් ප්‍රකාශිත කාරණය කොතෙක් දුරට අර්ථාන්විත වන්නේ දැයි විමසන්න. අපි ලියමු මෙන්න මෙහෙම. බැද්දේගම යනු ආයි කියන්න කියලා තියෙන ප්‍රශ්නේ. බැද්දේගම නවකතාවේ පුංචි මණිකා මුවැත්තියක් වාගේ යන ගම්මුන් විසින් කරන ලද ප්‍රකාශය ගම්මුන් විසින් ප්‍රකාශිත කාරණය කොතෙක් දුරට අර්ථාන්විත වේදයි විමසන්න. හරි අපි ලියමු. බැද්දේගම ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත Village in the Jungle නැමැති කෘතියේ සිංහල අනුවාදයයි මෙය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මහාචාර්ය ඒ.පී. ගුණරත්නය මෙම බැද්දේගම කෘතියට වස්තු විෂය වී ඇත්තේ දකුණු පළාතේ පිටිසර ගම් පියසක්
පිටිසර ගම් පියසක් ක්‍රමක්‍රමයෙන් විනාශ වී යාමත් පිටිසර ගම් පියසක් ක්‍රමක්‍රමයෙන් විනාශ වී යාමත් පිටිසර ගම් පියසක් ක්‍රමක්‍රමයෙන් විනාශ වී යාමත් එම ගමෙහි විසූ එම ගමෙහි විසූ එම ගමෙහි විසූ එම ගමෙහි විසූ කුටුම්බ කිහිපයක් එම ගමෙහි විසූ කුටුම්බ කිහිපයක් කුටුම්බ කිහිපයක් ශෝක ජනක ඉරණමක් සහිතව ශෝක ජනක ඉරණමක් සහිතව කුටුම්බ කිහිපයක් කුටුම්බ කිහිපයක් ශෝක ජනක ඉරණමක් සහිතව ශෝක ජනක ඉරණමක් සහිතව ශෝක ජනක ඉරණමක් සහිතව විනාශ වී යාමත් ආශ්‍රිත විනාශ වී යාම ආශ්‍රිත විනාශ වී යාම ආශ්‍රිත කතා පුවතකි විනාශ වී යාම ආශ්‍රිත කතා පුවතකි විනාශ වී යාම ආශ්‍රිත කතා පුවතකි මෙහි ප්‍රධාන චරිතය වන්නේ දැන් ඕගලන්ට තේරෙන්න ඕනි මේ අපි ලියන ලිවිල්ලට මේ අපි විචාර සටහන් ලියන ලිවිල්ලට ආයිතින් ඕගලන්ට පැදුරු වගේ දිග විචාර ලියන්න පුළුවන් වෙන්න ඕනි නිසා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න දැන් ලබන සතියේ ක්ලාස් එකට එනකොට අපි පබාර එකේ කට්ටිය තමන් කැමති නම් උත්තර ලියලා ගෙනත් දෙන්න ඔන්ලයින් ක්ලාස් එකේ කට්ටියටත් පුළුවන් උත්තර ලියලා මට ෆොටෝ එකක් ගහලා එවන්න ඒ වාසිය ගන්න මම මෙච්චර කියලා ඉතින් ලියන්න නැත්තම් මට ගෙදරට ලියවන්න බෑ හරි මෙහි ප්‍රධාන චරිතය වන්නේ සිලිඳු නැමැති දඩයක් කරුවාය විචාරයක හැඳින්වීම දිග වෙන්න ඕනිද කෙටි වෙන්න ඕනිද සාමාන්‍යයෙන් දිගත් නැති කොටත් නැති විචාර ප්‍රවේශයක් ලියන්න දැන් මම මේ දෙන ආදර්ශ පිළිතුරක් හින්දා මම ටිකක් වැඩිපුර දෙනවා සිලිඳු නැමැති දඩයක් කරුවාය සිලිඳු නැමැති දඩයක් කරුවාය සිලිඳු නැමැති දඩයක් කරුවාය ඒ කියන්නේ දැන් අපි හොඳටම දන්නවා බැද්දේගම එකේ ප්‍රධාන චරිතයේ බවට පත් වෙන්නේ සිලිඳු කියන දඩයක් කරුවානේ ඒක අපිට තේරෙනවානේ අපි ඉගෙනගෙන තියෙනවානේ මේ පාඩම එතකොට මේ වගේ චරිත ගැන සහ අභ්‍යන්තර චිත්ත චෛතසිකයන් මේවා විවරණය කරනකොට අපි ඒ චරිතවල තියෙන අදහස චරිතවල තියෙන ගුණාංග කියන ඒවා හොඳට ඔළුවේ තියාගන්න ඕනේ නැත්නම් එහෙම ලොකු ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන් සිලිඳු නැමැති දඩයක් කරුවාය ඔහුගේ දියණියන් වූයේ පුංචි මණිකා සහ හින්නිහාමිය පුංචි මණිකා සහ හින්නිහාමිය
මේ අතුරින් මේ අතුරින් මේ අතුරින් මේ අතුරින් පුංචි මැනිකාගේ චරිතය පිළිබඳව මේ අතුරින් පුංචි මැනිකාගේ චරිතය පිළිබඳව මේ අතුරින් පුංචි මැනිකාගේ චරිතය පිළිබඳව පුංචි මැනිකාගේ චරිතය පිළිබඳව විමසීම 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 මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි සින්දුවක් කිව්වේ නෑ සින්දුවක් කියන්න වැරදි කියලා අහලා තියෙනවා නයිට් රිවිෂන් එකේ නේද එකක් කියමුද එහෙනම් ඕන එකක් මට කියනවා නම් කියමු එකක් කියලා වැඩේ කරමු බලමු කට්ටිය කමෙන්ට්ස් මොනවද කියලා හරි ඒතර පිළියාගෙන යන්න ලියන්න පෙරලිකමා දාලා මෙන්න මෙහෙම පෙරලිකමා දාලා මෙන්න මෙහෙම ලියන්න හරි අනිත් දැක්කා ලියන්න ඇගේ පියා ඈට නැතිවීමත් ඇගේ පියා ඈට නැතිවීමත් ඇගේ පියා ඈට නැතිවීමත් පියාගේ ඉරණම පිළිබඳව පියාගේ ඉරණම පිළිබඳව පියාගේ ඉරණම පිළිබඳව ඇගේ සිතෙහි පැවති බියත් ඇගේ සිතෙහි පැවති බියත් මම කිව්වේ මොකද්ද කියලා ආයෙ අහලා තියෙනවා ඇගේ පියා ඈට නැතිවීමත් පියාගේ ඉරණම පිළිබඳව ඇගේ සිතෙහි පැවති බියත් ඇගේ දුක හා දොම්නසද දියුණු කළේය 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 අද කොණ්ඩේ හදලා තියෙන අමුතු විදිහකට හරිම අහිංසක පාට ඈ හදලා නෑ බං කොණ්ඩේ දැන් අද ක්ලාස් ඉවර කරලා ආපු ගමන් නාලේ හැම ක්ලාස් එක පටන් ගත්තනේ මේ ඒක මේ ෆෑන් එකත් එක්ක එහෙට මෙහෙට වෙලා මට මේ හරි අමාරුයි මම මේ එහෙට මෙහෙට කර කර ඉන්නේ නැත්තම් කොණ්ඩේ හතර වටේට වැටෙනවා නැතුව හදලා නෑ මගේ කොණ්ඩේ සාමාන්‍යයෙන් පීරන්න අමාරුයි පීරුවට හිටින්නේ නැති කොණ්ඩයක් මට තියෙන්නේ මේ පේනවනේ එහෙම මෙහෙන් ඉස්සිලා වැටිලා ඒක වැඩි හරි අප ලියමු පුංචි මැනිකාට සිදු වූ අනපේක්ෂිත ව්‍යසනයෙන් පොඩ්ඩක් අහිංසක පාඩේ තමන්ස හැබැයි අහිංසක පාඩනේ පුංචි මැනිකාට සිදු වූ අනපේක්ෂිත ව්‍යසනයත් නිසා අනපේක්ෂිත ව්‍යසනයත් නිසා
ඇය බලවත්සේ පීඩා වින්දාය. ඇය බලවත්සේ පීඩා වින්දාය. ඇය බලවත්සේ පීඩා වින්දාය. ඇයට පියාගේ හා සැමියාගේ ඇයට පියාගේ හා සැමියාගේ ඇයට පියාගේ හා සැමියාගේ පියාගේ හා සැමියාගේ රැකවරණය අහිමි වීම නිසා රැකවරණය අහිමි වීම නිසා රැකවරණය අහිමි වීම නිසා ජීවන සටන ගෙන යාම ඉතා දුෂ්කරය. ජීවන සටන ගෙන යාම ඉතා දුෂ්කරය. ජීවන සටන ගෙන යාම ඉතා දුෂ්කරය. ඉතා අවිනිශ්චිත අඳුරු අනාගතයක ඉතා අවිනිශ්චිත අඳුරු අනාගතයක ඉතා අවිනිශ්චිත අඳුරු අනාගතයක ඉතා අවිනිශ්චිත අඳුරු අනාගතයක බියකරු සෙවණැලි බියකරු සෙවණැලි බියකරු සෙවණැලි බියකරු සෙවණැලි ඈ වටා විටින් විට ගමන් කරන්නට විය. ඈ වටා විටින් විට ගමන් කරන්නට විය. අවසානයේ අවසානයේ අනුන්ගේ නිවසක බැල මෙහෙවරකම් කොට අනුන්ගේ නිවසක බැල මෙහෙවරකම් කොට අනුන්ගේ නිවසක බැල මෙහෙවරකම් කොට ඕ අද 12 වෙනකොට මම නතර කරනවා. ඉස්කෝලේ යන්න තියෙන කට්ටිය ඉන්න නිසා විචාරලිල තා පොඩි සටහනක් තියෙනවා දීලා ඊට පස්සේ අපි අද දවස් අවසන් කරමු. බැල මෙහෙවරකම් කොට කොළ වර්ග අල වර්ග ගෙඩි වර්ග වලින් කොළ වර්ග අල වර්ග ගෙඩි වර්ග වලින් කොළ වර්ග අල වර්ග ගෙඩි වර්ග වලින් තම කුස පුරවා ගැනීමට සිදුවීම තරම් තම කුස පුරවා ගැනීමට සිදුවීම තරම් තම කුස පුරවා ගැනීමට කුසවල් තම කුස පුරවා ගැනීමට සිදුවීම තරම් අසීරු අඩියකට ඈ වැටුනාය. ඈ වැටුනාය. ඈ වැටුනාය. හරි දැන් ලියපු කොටසේ කවතාවක් කියව ගන්න ළමයි මම වතුර එකක් අරගෙන ඉන්නම්. මගේ වතුර කිවරයි ඇත්තටම. කමක් නැද්ද? ගිහලා එන්නද? කමක් නැද්ද? ගිහින් එන්නද?
තාම කාලත් නෑ රෑට. තාම කියන්නේ කොහොමද අද කන්න දැන් වෙලාවක් නෑ මට. ඒ කරන ඕලන්නේ මම වතුරක් අරන් එන්නම් ඈ. ටික් ගාලා. ඔයගොල්ලෝ කියව ගන්නද කා? ප්‍රශ්න දෙකක් අහලා තිනවා. මොන හරි කෑව නේද කියලා අහලා තිනවා. කෑවා කියලා කියන්නේ ළමයි මේ දැන් මට රෑට කන්න ටයිම් එකක් හම්බුන්නේ නැහැ නේ. අද හම්බෙන්නේ නැහැ කොහොමද. මේ චොක්ලට් මම සාමාන්‍යයෙන් මේ ගෙදරට චොක්ලට් ගේනවා. චොක්ලට් මේ කෑල්ලක් කෑවා. කෑවා මේ ඒක තමයි ඔය මම කටින් අඳුර ගන්න පුළුවන් එක තමයි. ඊට අහලා තිනවා මම පාවිච්චි කරන ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් මොනවාද කියලා. මම ගෙදරට Wi-Fi කනෙක්ෂන්ස් දෙකක් අරගෙන තියෙනවා. හරිද? මේ මම ගෙදරට Wi-Fi කනෙක්ෂන්ස් දෙකක් අරගෙන තියෙනවා. එකක් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් කනෙක්ෂන් එක. ඒ ෆයිබර් කනෙක්ෂන් එක මම සල්ලි දීලා ගත්ත එකක් නෙමෙයි. ෆයිබර් කනෙක්ෂන් එක මට නොමිලි හම්බෙච්ච එකක්. හේතුව මේ මම POTV එකේ A level කුප්පිය මෘතුකාංගයේ සිංහල ගුරුවරයා වශයෙන් ලංකාවටම සිංහල උගන්වන නිසා සහ POTV එකේ අලුතින් පටන් ගන්න channel එකක මම ප්‍රසන්ටර් කෙනෙක් විතර වැඩ කරන හින්දා මට ඒගොල්ලෝ ෆයිබර් කනෙක්ෂන් එක දුන්නා. එතකොට මට අර මේ අපේ ගීගාවට කණුවක් දැම්ම මේ කණුවට විතරයි මම මුදල් ගෙව්වේ. ඒ අරගෙන මම වෙන සල්ලි ගෙව්වේ නැහැ. ඊට කලින් ෆයිබර් කනෙක්ෂන් එකට කලින් මම ඩයලොග් රවුටර් එකක් තමයි පාවිච්චි කරේ. නෑ ඉමාෂි ඒක නෙවෙයි. ඒක කාර ගිරු හිතුවා. ඒක නෙවෙයි මේ ගෙදර තියෙනවා සාමාන්‍ය. ආයෙක මතක් කරපේ කොහොඳයි මට ඒක අමතක වුණා. මේ අනිත් මම පාවිච්චි කරේ ඩයලොග් එක. ඩයලොග් සාමාන්‍ය ඩයලොග් රවුටර් එක. ඒක මේ දෙක මම පාවිච්චි කරනවා. දෙකක් මට ඇත්තටම දෙකක් තියාගන්න වෙනවා. හේතුව සමහර වෙලාවට දැන් ඕගොල්ලන්ගේ ක්ලාස් රෙකෝඩින්ග්ස් එම YouTube එකට අප්ලෝඩ් කරනකොට ෆයිල් එක පොඩ්ඩක් ස්ලෝ වෙන්න බලනවා. සහ මේ දැන් මම සමහර වෙලාවට මට නුවර ගියාම මට සමහරලාට පන්ති කරනකොට එහෙම මට ෆයිබර් කනෙක්ෂන් එක අරන් යන්න බෑ නේද? එතකොට මේ මම මේ මට අරන් යන්න එහෙම ලේසිවට මම ඩයලොග් එක ඩිස්කනෙක්ට් වෙන්න නොදී මම ඉතින් ඒකට සල්ලි ගෙවගව තියාගන්නවා. එකම දේ ඒකේ තියෙන කනෙක්ෂන් එක මම කලින් මම පාවිච්චි කරේ රුපියල් 5000 ගානක එකක් හරි 4900 ගානක හරි කනෙක්ෂන් එක. දැන් මම ඒක අඩු කරගෙන තියෙනවා 1400 එකකට මේ මොකද මම වැඩිපුර පාවිච්චි කරන්නේ ෆයිබර් කනෙක්ෂන් එක හින්දා.
ඇත්තටම ගෙදර කනෙක්ෂන්ස් දෙකක් මම පාවිච්චි කරනවා නැත්තම් මදි ඇත්තටම ළමයි. ඔය Zoom classes එකම කරනකොට ටිකක් කැපෙනවා වැඩි. ඒ හින්දා ඉතින් මේ පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා කනෙක්ෂන්ස් දෙකක්. දැන් ක්ලාස් එක කරන්නේ ෆයිබර් කනෙක්ෂන් එකේ. දෙවනි උපුටනේ පුංචිරාල පවා කීවේ පුංචිරාල පවා කීවේ පුංචි මැනිකා මුවැත්තියක් වාගේ කියාය. පුංචි මැනිකා මුවැත්තියක් වාගේ කියාය. පුංචි මැනිකා මුවැත්තියක් වාගේ කියාය. ලියන්න ඡේදේ. පුංචිරාල වෙදරාලගේ මුවට නන්වන භාෂණයක්සේ පුංචිරාල වෙදරාලගේ මුවට නන්වන භාෂණයක්සේ පුංචිරාල වෙදරාලගේ මුවට නන්වන භාෂණයක්සේ ව්‍යවහාරෝචිත ව්‍යවහාරෝචිත මේ වදන් පෙළ ව්‍යවහාරෝචිත මේ වදන් පෙළ මට මොහොතක් දෙන්න ළමයි. විනාඩියක් දෙන්න මට. විවහාරෝචිත මේ වදන් පෙළ පුංචි මැනිකාගේ චරිත ස්වභාවය මනාවට ගම්‍යමාන කරයි. සමල්ලෙක් ඇවිලින්න ළමයි. හිටියට නම් ප්‍රශ්නයක් නැහැ. හූනෙක්වත් කෑවොත් තමයි ප්‍රශ්නේ. ලස්සනයි. කහ පාටයි නිල් පාටයි. අනේ කහ පාටයි කොළ පාටයි මම හිතන්නේ. මම ඉන්න තැන් වලට එනවා ළමයි මං අර මලක් වගේනේ කොල්ලෙක් නේ මං. මලක් වගේනේ අහිංසකයි. ඒ හින්දා මං ඉන්න තැන් වලට එනවා සාමාන්‍යයෙන් ඔය වගේ සත්තු. අහිංසක කොල්ලෙක් නේ මං. පුංචිරාල වෙදරාලගේ මෝටනන්න භාෂණයක්සේ විවහාරෝචිත මේ වදන් පෙළ පුංචි මැනිකාගේ චරිත ස්වභාවය මනාවට ගම්‍යමාන කරයි. දිව්‍ය ලෝකෙන්නේ ආවිස නේද කියලා අහනවා. ඌ නැත්තා.
මලක මලකි නසකියේ සමනලකි. හරි ලියන්න. රෝස කලින් යන්න එක්කන පේනවන. ලියන්න කතාව තුළ බූපලයක් වගේ වනයේ බූපලයක්ද වනේ තින වටන බූපලයක් නැත්තං කපුටු බූපල තියෙනවනි. ඊය ගිය නේදස දිවිය ලෝකෙ ඔවුනෙ මයිය ගිංහාන. මෙම කතාව තුළ පුංචි මැනිකා යනු මෙම කතාව තුළ පුංචි මැනිකා යනු මෙම කතාව තුළ පුංචි මැනිකා යනු ඉතා අහිංසක චරිතයක් බව ඉතා අහිංසක චරිතයක් බව ඉතා අහිංසක චරිතයක් බව පෙනීයයි. ඉතා අහිංසක චරිතයක් බව පෙනීයයි. ඉහත උදාහරණ ඉහත උදාහරණ ඉහත උදාහරණ ඒ සඳහා ඉහත උදාහරණ ඒ සඳහා කදිම සාක්ෂයකි. ඉහත උදාහරණය සඳහා කදිම සාක්ෂයකි. කදිම සාක්ෂයකි. රයිට් එහෙනම් ඔන්න අදට නියමිත විචාරයත් අපි ලියලා ඉවරයි. දැන් මම දෙන්න හදන්නේ ඕගොල්ලන්ට අපි රාජකාරී ලිපියක් ලිව්වනේ. අපේ එක්කෙනෙක් සද්ද ඇහෙනවා මං කිව්වේද? බල්ලත් දාම් වෙනවා ඩූම් වෙනවා ඔය ඒකනේ. ඉන්න අපි දැන් අද දවසේ අන්තිම වැඩේ කරන්න ඕනි. බෝලේ වගේ ෂෝයි. අපේ නියමයි. අධ්‍යාපන අමාත්‍යංශයේ මේ ආදර්ශ පේපර එකක් මට හම්බුනානේ මට අතර මේවල තියෙනවා. thank you ඒක යපු අපේ මගේ මිතුරිය පියුමි රණසිංහ පියුමි අක්කට thank you මට ඒක වල තිබ්බා. මම මේ අභ්‍යාසය කරන්න ඕගලන්ට දෙනවා විනාඩි 10ක් විතර. ඉතාලම කෙටි අභ්‍යාසයක්. අපි මේ කෙටි අභ්‍යාසය කරලා මේක බලලා අද දවස අවසන් කරමු. මං කිව්වනේ අද ෆිසිකල් ක්ලාස් එකෙත් මං කිව්වා අද මං අභ්‍යාසයක් සාකච්ඡා කරනවා කියලා නයිට් ටියුෂන් එකේ. රයිට් ඉන්න මං දැන් ඒක මගේ Gmail එකට දාගත්තා. ඒක ඉන්න හරිම සරලයි. නිකන් ටටිට්ටුක් ගාලා උත්තර ටික ලියාගෙන යන්න.
ළමයිද ෆිසිකල් ක්ලාස් එකට ආපු ළමයි ඉන්නවා මට පේනවා මේක ඉන්නවා. දාන්න බලන්න කමෙන්ට් එකක් කොහොමද ෆිසිකල් ක්ලාස් එක හොඳයිද? ඔයගොල්ලෝ එන්ජොයි කරාද? ඔයගලන්ට තේරුණාද අපි කතා කරපුවාද කොහොමද කියලා දාන්න බලන්න අදහසක්. අනේ පනේ මරුස හොඳයි. සුපිරියට තේරුණා සහිනාලා පණ යනවා තව ඩිංගි. මරුස වෙලා යනවා දැනුනේ නැහැ. හොඳයි ඊළඟ දවසෙත් පරක් වෙයිද මන්දා. ආ මම බැලුවේ මම පරක් වුණාද කියලා. පුතා පරක් වුණා වේනි ඊළඟ සතියේ. අම්මෝ මරුස. ඔව් සර් ගොඩක් කාලෙකින් ක්ලාස් එකට ආවේ ගොඩක් හොඳයි. සර්ට දැන් පන්ති ඉවරද? සිරාපි වෙනුවෙන් සර්ට දැන් පන්ති ඉවරද? සර් අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා සර්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න. thank you. හරි මොකද්ද මේ ස්ක්‍රීන් ෂෙයා වෙලා තියෙන්නේ මොකද්ද? රයිට් ඔන්න තියෙනවා ප්‍රශ්න ටික. පොඩ්ඩක් ඉන්න. හරි කරන්න බෑ. හරි ලේසි ඈ. පළවෙනි ප්‍රශ්න 6ට උත්තර ලිය. පළවෙනි ප්‍රශ්න 6ට උත්තර ලිය. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ.
හරි අපි උත්තර ටික බලමු. සිංහල අක්ෂර මාලාවේ ඇතුළත් පහත සඳහන් අක්ෂර අයත් වන කාණ්ඩ දෙක නම් කරන්න. අයි සහ අව්. ඕක අයිති වෙන්නේ දීර්ඝ ස්වරවලට. දීර්ඝ ස්වර කියලා කියනවා, ගුරු ස්වර කියලාත් කියනවා, දික් ස්වර කියලාත් කියනවා. මේවා අපි උගන්ලා තියෙන්නේ. පාප බාබම අනේ හරි ලේසි ඒව මොනවද? ඔෂ්ටජ අක්ෂර. උඩුතොල් මුල් කරගෙන උපදින අක්ෂරනේ පාප බාබ ම බ කිව්වහම එනිසා ඒවා ඔෂ්ටජ අක්ෂර. පහත සඳහන් පද සඳහා ගැලපෙන විරුද්ධාර්ථ පද ලියා දක්වන්න. ස්වාර්ථය කියලා කියන තමන්ගේ අර්ථය අනුන්ගේ අර්ථය ගැන හිතනවා නම් පරමාර්ථය. පරමාර්ථය. ලෙන්ගතු. ලෙන්ගතු කියන එකට විරුද්ධ පදයක් ලිව්වනම් කවුරු හරි කෙනෙක් දාන්න බාන chat box එකට. ලෙන්ගතු. දිනදි සොර කියලා දැම්මොත් පළවෙනි එකට ලකුණු භාගයයි හම්බෙන්නේ. ලෙන්ගතු කියන එකට විරුද්ධ පදයක් ලිව්වනම් කෙනෙක් කියන්න බෑ කියන්න බෑ. ලෙන්ගතු. හරි මම chance එක දෙනවා එකට. පහත් දක්වන වාගේ කර්මකාරකයට හරවන එකනේ උත්තරේ මම එක කියන්නම්. තව try කරන්න ඕගොල්ලෝ. ඔව්හු ඊතා හොඳින් ගීත ගයති. ඔවුන් විසින් ඊතා හොඳින් ගීත ගයනු ලබයි. ඔවුන් විසින් ඊතා හොඳින් ගීත ගයනු ලබයි. අපි ඊතා භක්තියෙන් පුද පූජා පැවැත්වූයෙමු. අප විසින් ඊතා භක්තියෙන් පුද පූජා පවත්වන ලදී. අප විසින් ඊතා භක්තියෙන් පුද පූජා පවත්වන ලදී. පහත සඳහන් පද අයත් වන සමාස ප්‍රභේද ලියන්න. ගවුම් පොඩිය. ගවුම් පොඩිය කියන්නේ විශේෂණ අපර පද සමාසයක්. එහෙම වුණේ විශේෂණ පද සමාසයක් කියලා ලිව්වනම් උගලට ලකුණු හම්බ වෙනවා. විශේෂණ සමාසයක්. බඹ සුර නර. බඹද සුරද නරද දයනු අයින් කරලා දකාරාර්ථ සමාසනේ. බඹද සුරද නරද බඹ සුර නර වෙනවනේ. දකාරාර්ථ සමාස. දකාරාර්ථ සමාස. දකාරාර්ථ සමාස. අයි අව් කියන එක ප්ලුතසොර කියලා කිව්වොත් හරිද කියලා අහනවා. ප්ලුතසොර කියලා දැම්මත් ලකුණු දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. පහත සඳහන් පද විසන්ධි කරන්න. අවස්තෝචිත. අවස්ථා උචිත තමයි අවස්තෝචිත බවට පත් වෙන්නේ. අවස්ථාදන උචිත තමයි අවස්තෝචිත බවට පත් වෙන්නේ. අභ්‍යුදය. අභ්‍යුදය කියන එක විසන්ධි වෙන්නේ මෙන්න මෙහෙම. අභ්‍යුදය කියන එක විසන්ධි වෙන්නේ අභි උදය අභ්‍යුදය අභ්‍යුදය. පහත සඳහන් යෙදුම්වල පළමුවෙනි සහ දෙවනි වචනයේ නොගැලපීමක් ඇත. වඩාත් ගැලපෙනසේ පළමුවෙනි වචනය හෝ දෙවනි වචනය සකස් කර ලියන්න. මහා වාලුකා ගඟ. මහා වාලුකා ගඟ අපිට ඒක කියන්න පුළුවන් මහා වාලුකා ගංගාව. ප්‍රතිමාගය. ප්‍රතිමාගේ නෙවෙයි ළමයි පිළිමගය. ප්‍රතිමානං ගර්භය වෙන්න ඕනි. පිළිමගය දෙවෙනි එකට එන්නේ පිළිමගය. 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 පහත සඳහන් වාක්‍යයේ වචන දෙකක අක්ෂර වින්‍යාසයේ සදෘශ්‍ය එම වචන දෙක පමණක් නිදොස් කර ලියන්න. ඒ හඬින් තුෂ්ණිම් භූත කිව්වහම බයන්න වැරදි. තුෂ්ණිම් භූත. වූ ගම්මු පිළිවෙලට කියන එකේ දෙවෙනි ලයන්නත් මූර්ධජ වෙන්න ඕනි. පිළිවෙලට කළ වැඩ අත්හැර දමා පලා ගියහ. එච්චර තමයි අක්ෂර වින්‍යාස වචන දෙකයි කොහොමද කියනනේ. වචන දෙකක අක්ෂර වින්‍යාසයේ සදෘශ කියලා කියන ওই වචන දෙක තමයි. පහත සඳහන් පදවල අරුත් පැහැදිලි වනසේ වාක්‍ය දෙකක් ලියන්න. මලු සහ මලු. ඒ ප්‍රශ්නය දැනට තියන්න. මොකද මේ ප්‍රශ්නය ලියන්න කලින් ඕගලන්ට මට උගන්වන්න කාරණාවක් තියෙනවා. ඒ නිසා මම මේක දැනට ලියන්නේ නැහැ. ඔන්න ඕකට මාක් එකක් දාගෙන තියාගන්න. මාක් එකක් කියනකො මට මතකයි. මතක තියාගන්නකෝ. පහත සඳහන් වාක්‍යවල ලබන සතියේ අඟහරුවා තියෙන පේපර් ක්ලාස් එකේදී මම මේ ගැන කියන්නම්. මට මතක් කරන්න.
පාත සඳහන් වාක්‍යවල ඇතුළත් තදකළු අකුරින් මුද්‍රිත පද ඇත්වන ක්‍රියාපද වර්ගය ලියා දක්වන්න. බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි බල කිව්වහම බලන්න කියන එකනේ විධික්‍රියා මගේ අම්මා මට හීනෙන් පෙනී යන් ප්‍රාර්ථනා ක්‍රියා. මගේ අම්මා මට හීනෙන් පෙනී යන් ප්‍රාර්ථනා ක්‍රියා. පාත සඳහන් වාක්‍ය සදොස්ය නිදොස් කර ලියන්න. සොල්දාදුවෝ සටන් කරද්දී සතුරෝ පැන දිවූහ කියන්න බෑ. සොල්දාදුවන් සටන් කරද්දී සතුරෝ පැන දිවූහ. සොල්දාදුවන් වෙන්න ඕනි. ශිෂ්‍යයෝ හොඳින් උගත යුතුය. ශිෂ්‍යයන් හොඳින් උගත යුතුය. ශිෂ්‍යයන් හොඳින් උගත යුතුය. ශිෂ්‍යයන් හොඳින් උගත යුතුය. ලෙංගතු කියන එකට විරුද්ධ පදයක් කවුරුත් කිව්වේ නෑ නේද? දිල්මි මහවලුකා නදී කියන්න බෑ. ගැලපෙන්නේ නෑ. රයිට්. දැන් එහෙනම්